අයිබෝවන් සුබ සන්ධ්‍යාවක්. සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කරන ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය. පැත්තගියත් ඇත්ත කියන හිරු ප්‍රවෘත්ති සමගින් මම මහේෂ් සේනාරත්න. මම ඉෂාරා දේවේන්ද්‍ර. මුලින්ම පුවත් සිරස්තල. වරාය දෙවන දිනටත් අකුරට වැඩ. අවසන් තීරණය ලබන සඳුදා කැබිනට් මණ්ඩලයට. මේ සටන අවසන් වෙන්නේ නැගෙනහිර පර්යන්තයේ ශ්‍රී ලංකා වරාය අධිකාරියට හිමි වෙනවා 100ක් හිමි වෙනවා කියන ලිඛිත පොරොන්දුව මත පමණයි. ගැටලු විසඳූ ඉඩම් ඔප්පු 17000කට ජනපති අත්සන. ගම සමග පිළිසඳරේදී ජනපති කියයි. කොවිෂීල්ඩ් එන්නත්කරණය දිවයින පුරා. මද සරුවන බවට පළවන ප්‍රචාරයන් බොරු. එහෙම කිසිම මද සරු භාවයක් ඇති වෙන්නේ ඒක සම්පූර්ණ අමූලික බොරු. කොරෝනා මරණ 300 පණි. දෙවන රැල්ලෙන් මියගිය බහුතරය අවුරුදු 60 ඉක්ම වූවන්. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට ලබා දීමට එරෙහිව වරාය සේවකයන් ආරම්භ කළ අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය දෙවන දිනටත් ක්‍රියාත්මක වනවා. වෘත්තීය සමිති නියෝජිතින් සඳහන් කළේ පර්යන්තයේ පූර්ණ කළමනාකාරීත්වය වරාය අධිකාරිය සතු කරන බවට ලිඛිත පොරොන්දුවක් ලැබෙන තෙක් අරගලය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි. දවසේ පුවත. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ පූර්ණ කළමනාකාරීත්වය යටතේ ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමින් කොළඹ වරාය ඇතුළු ප්‍රධාන වරාය කිහිපයක් ඉදිරිපිට ඊයේ පැවති උද්ඝෝෂණ වලින් අනතුරුව වරාය සේවකයින් අකුරට වැඩ කිරීමේ ක්‍රියාමාර්ගයක් ආරම්භ කළා. සඳුදා දිනේ වෙනකොට දීප්ත ව්‍යාප්තව වැඩ වර්ජනයක් සූදානම් කරලා තියෙනවා. රජයෙන් ඉල්ලා සිටින්නේ අපි ලබා දුන්න ලියවිල්ලට අපට ලිඛිත පොරොන්දුවක් දෙන්න. කොන්දේසි 6කින් සමන්විත වූ අපේ ලියවිල්ලට පැහැදිලි ප්‍රතිචාරයක් අපි රජයෙන් බලාපොරොත්තු වෙනවා. මෙම ගැටලුවට විසඳුමක් ලෙස කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සුරකීමේ වෘත්තීය සමිති එකමුතුව විසින් සකස් කරන ලද යෝජනාවලියක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ඉදිරිපත් කිරීමට පියවරගෙන තිබෙනවා. ඒ ලිපිය අපි ඊයේම ජනාධිපතිතුමාට බාර දුන්නා. අපි ජනාධිපතිතුමාට කිව්වා මේ වෘත්තීය සමිති නියෝජිතයන්ගේ ලිපිය සෞභාග්‍ය දැක්මට එකඟයි. සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඉතාමත්ම පැහැදිලිව කියලා තියෙනවා නැගෙනහිර පර්යන්තය දියුණු කරන්නේ රජය විසින් කියලා. මට තේරෙන විදිහට ජනාධිපතිතුමා ඉතාමත්ම සාධනීය තැනක ඉන්නවා. මේ අතර වෘත්තීය සමිති 23ක නියෝජිතින්ගේ විශේෂ සාකච්ඡාවක් නැගෙනහිර පර්යන්තය සුරකීමේ ජාතික ව්‍යාපාරය නමින් අද පස්වරුවේ කොළඹදී පැවැත්වුණා. නැගෙනහිර පර්යන්තය පිළිබඳව ඊයේ රාජ්‍ය ඇමති කෙනෙක් කොයිද ප්‍රකාශයක් කරනවා මේ ප්‍රශ්නෙට විසඳුමක් දෙනවා කියලා. වගකීමක් නැතුව ප්‍රකාශ කළ ගියට අපි පිළිගන්නේ නැහැ. රටේ වගකිය යුතු මේ විෂයපතයට සම්බන්ධ පිරිස් ඒක ජනතාව ඉදිරියේ තැබිය යුතුයි ඒ ප්‍රකාශය. ඒ නිසා අපි රජයට කියන්නේ කරුණා කරලා අපිත් එක්ක වැදගත් විදියට කතා කරන්න. මමත් ඉන්නවා. මමත් මේ ආණ්ඩුව දන්නවද දන්නේ නැහැ මම ඉන්නවා කියලා. පෙරේද රාත්‍රියේ වෙනකොට ආණ්ඩුවෙන් යම් කොළ එලි දල්වන්නට පටන් ගත්තා. විශේෂයෙන්ම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා විසින් ගත්තා වූ තීන්දුව මේ වෙනකොට සංජය කුමාර වැලිගම සහෝදරයා කිව්වා අමාත්‍යාංශයට ඇවිල්ලා තියෙනවා කියලා. ඒ කෝල් එකම අමාත්‍යාංශ ලේකම්තුමාගෙන් මට ලැබුණා. එතුමන් ඉල්ලන්නේ මේකට ඍජු තීන්දුවක් අරන් තියෙනවා. මෙහෙම කරනවා අකුරට වැඩ කිරීම නවත්තන්න කියලා. තවසරයක් රැවටෙන්න සූදානම් නැහැ. මේ සටන අවසන් වෙන්නේ රජයේ පාර්ශවයෙන් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නැගෙනහිර පර්යන්තයේ රාජ්‍ය ව්‍යවසාය යටතේ ශ්‍රී ලංකා වරාය අධිකාරියට හිමි වෙනවා 100ක් හිමි වෙනවා කියන ලිඛිත පොරොන්දුව මත පමණයි. එහෙම ජනාධිපතිතුමාගෙන් ඒකට එකඟතාවය ලැබුණා නම් ඒක ලිඛිතව දෙන්න නැතුව මේ කරන විගඩම මොකක්ද? මේ අතර මතුව ඇති ගැටලුව සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ සහභාගීත්වයෙන් කොළඹ පිහිටි ඔහුගේ නිල නිවසේදී පැවැත්වුණා. මේ අවස්ථාව වන විට ආණ්ඩුව අභ්‍යන්තරයේ සිටින දේශපාලන පක්ෂ 10ක් ඒකමතිකව අපි එකඟතාවයකට ආවා. නැගෙනහිර පර්යන්තය පූර්ණ වශයෙන් වරාය අධිකාරිය සතුව තිබිය යුතුයි කියන ස්ථාවරයේ අපි ඉන්නේ. ඒක වෙනත් කවර පාර්ශවයකටවත් කිසිම කොටසක් හෝ පොඩ්ඩක් හෝ ලොකු කොටසක් හෝ පොඩි කොටසක් හෝ ලබා නොදිය යුතුයි. වරායේ වෘත්තීය සමිති යෝජනාවල් කීපයක් ගෙනල්ලා තිනවා. එක් යෝජනාවක් තමයි නැගෙනහිර පර්යන්තය නොදී බටහිර පර්යන්තය ඉන්දියාවට සහ ජපානට දෙන්න කියලා. අපිට දැනට එහෙම කිසිම යෝජනාවක් දැනගන්න ලැබිලා නැහැ. සඳුදා අමාත්‍ය මණ්ඩලයේදී මේ ගැන සාකච්ඡා කරන්න අපි බලාපොරොත්තු වෙනවා. මහජනයාගෙන් ලැබුණු මහජන සම්මුතියට ජනාධිපතිවරයා ගරු කරන්න ඕන. ඔහුට පූර්ණ බලය සහිත විධායක ජනාධිපතිවරයෙක්. ඒ බලය පාවිච්චි කරලා
නැගෙනහිර පර්යන්තය ඉන්දියන් ජපන් හෝ වෙනත් සමාගමකට පැවරීම සම්පූර්ණයෙන්ම නතර කොට එය වරාය අධිකාරියේම තබාගත යුතුය කියන මතේ අපි ඉන්න බව මේ අවස්ථාවේදී පැහැදිලිව කියන්න කැමතියි. අපේ ජාතික සම්පත් ජනතා අයිතිය අහිමි වෙන කිසියම්ම වූ එකඟත්වයකට හෝ අපි කොන්දේසි විරහිතවම විරුද්ධයි. මෙන්න මේ ස්ථාවරය පැහැදිලිව අපේ කැබිනට් මණ්ඩලය ඇතුළට ගෙන යන්නත් මේ පිළිබඳව වගකිව යුත්තන් අතරට ගෙනියන්නත් අපි තීන්දුව කරගත්තා. විකුණා දැමීමට හෝ නැත්නම් ආයෝජනය සඳහා වන ඕනෑම වචනකින් ආවත් මෙය එක්තරා විදියක ජාතික සම්පත් පැවරීමක් විදිහට අපි දකින්නේ. ඒ නිසා ඒකට අපි විරුද්ධව කටයුතු කරන්න සූදානම්. පෞගිය ආණ්ඩුව මේක නතර කරේ නැත්නම් මේ වෙන විටත් වරාය අධිකාරියේ අරමුදල් වලින්ම මේ පර්යන්තය හදලා ඉවරයි. වරාය අධිකාරියට මුදලුත් නැත්නම් ණයක් දෙන්න බැංකුවකුත් නැත්නම් අපි ලෑස්ති ඒක කොටස් වෙළඳපොළට ගෙනල්ලා මේ රටේ දේශප්‍රේමී ජනතාවගේ සල්ලි වලින් අවශ්‍ය අරමුදල් ටික එකතු කරගන්න. මේ අතර උද්ගත වෙති තත්ත්වය සම්බන්ධයෙන් පැහැදිලි කිරීමට ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපතිවරයා අද පසුරුවේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තිබුණා. රජය විසින් කමිටු දෙකක් පත් කරනවා මේ පිළිබඳ අධ්‍යයනය කරලා රජයට ඉදිරිපත් කරන්න. ඒ වගේම තව කමිටුවක් පත් කරනවා මේ අදාළ පාර්ශ්වයන් සමග සාකච්ඡා කරලා වාර්තාවක් ඉදිරිපත් කරන්න කියලා. ඒ කමිටුව මේ වෙනකොට මේ සාකච්ඡා පවත්වලා අධ්‍යයනය අවසන් කරලා තියෙනවා. හෙට වෙනකොට අපි ඇමතුමාට ඒක බාර දීමට කටයුතු කරනවා. සමුදා වෙනකොට කැබිනට් මණ්ඩලයට ඇමතුමා විසින් ඉදිරිපත් කරයි අපේ ඒ කැබිනට් පත්‍රිකාව. ඉතාමත්ම සුබවාදී ලෙස අපි සියලු දෙනා බලාපොරොත්තු වුණු ආකාරයට මේ විසඳන බවක් නම් මට ඉතාම පැහැදිලිව මේ වෙනකොට කියන්නට පුළුවන්. මේ අතර කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට ලබා දීම තුළින් ශ්‍රී ලංකාවට කිසිදු ආර්ථිකමය වාසියක් අත් නොවන බව කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාංශයේ මහාචාර්ය ලලිත සිරිගුණරුවන් මහතා පවසනවා. හිරු ප්‍රවෘත්ති සමග සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා. ඇයි ඔබතුමා එකපාරටම පිල්ල මාරු කළාද? ආණ්ඩුවලට හෝ දේශපාලන පක්ෂවලට නෙමෙයි අපි සහයෝගය දක්වන්නේ. අපේ සහයෝගය හැමදාම තියෙන්නේ ප්‍රතිපත්ති කරුණු උඩ. නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් වෙන කතාවේදී අපි දකින්නේ ඔබතුමා ඉන්නේ වෙනස් මතයක. නැගෙනහිර පර්යන්තය වේවා වෙනත් පර්යන්තයක් වේවා. ඒ පර්යන්තය යනු මම දකින්නේ රත්තරන් ආකාරයක්. ඒ රත්තරන් ආකාරය ඔබතුමාට හාර ගන්න පුළුවන්කම තියෙද්දී ඒක අල්ලපු ගෙදර මිනිස්සයාව ගෙනල්ලා එයාගේ ආයෝජනයක් අරගෙන එයාට මේකේ වත්කමක් හදලා දීර්ඝකාලීනව එයාට ප්‍රතිලාභ උපය ගන්න හරි ගස්සන එක හරිද? දැන් ඇයි ඉතින් ඔය රත්තරන් ආකාරයේ තියෙන වැදගත්කම ඔබතුමා ආණ්ඩුවට කිව්වේ නැත්තේ? කියන්නේ ඒක තමයි දිගින් දිගට. ඒ කියන්නේ ඔබතුමාලා කියන එක ආණ්ඩුව අහන්නේ නැහැ. ඒක අපි තාම කියමින් යනවා. අපි හිතනවා ආණ්ඩුව අහයි කියලා. දැන් ඕක ඉන්දියාවට නොදී අපිට කළමනාකරණය කරගන්න ශක්තිය තියෙනවද? අනිවාර්යෙන්ම කළමනාකරණය කිරීමේ කිසිම ගැටලුවක් නැහැ මෙතන. බැරි වෙලාව ඉන්දියාව මේ බිස්නස් ටික දුන්නේ නැත්තම් කොළඹ වරායේ මෙහෙයුම් කටයුතු වලින් 80ක් තමයි ප්‍රතිඅපනයන වෙන්නේ. ඒකෙන් 66ක් තමයි ඉන්දියාව ගන්න. ඒතකොට අපි කිව්වොත් 8 වරක් 48යි ඒ 100ට ඔක්කොම ගත්තොත් 149ක් විතර. 149ක් 150ක් විතර. සමස්ත වරායේ මෙහෙයුම් වලින් 149ක් නැවතුණා. ඉතින් ඉන්දියාවට ඔය කියන ආයෝජනයේ 149 දුන්නත් ඒ ටික අපිට නැති වෙනවා තමයි. බිස්නස් එකෙන් 149ක් ඉන්දියාව ගත්තා කියන්නේ මොකක්ද ඒකේ තේරුම? ඒ වුණාට 51ක් අපිට තියෙනවානේ. ඉතින් මෙතනත් 51 තියෙනවනේ නේද? මෙතන 100% අපි ළඟ ඊළඟට ඉතුරු ටික. ඉන්දියාව වගේ අසල්වැසි බලවත් රාජ්‍යයක් තරහ කරගෙන ඕක කරන්න ගියාම ඇත්තට මේක ප්‍රායෝගිකද? එහෙනම් ඉතින් තව රටක් තරහ වෙනවා කියලා තව එකකුත් කරන්න වෙයි අනාගතේ. ඔය අදහස පළ කරද්දී වරායෙම තවත් පර්යන්තයක් චීනය විසින් හසුරුවනවා. මම කියන්නේ වැරදි. ඒ වෙලාවෙත් ඔය වගේම විරුද්ධ වුණා. හම්බන්තොට චීනෙට දෙනකොට නඩුවක් දාපු මිනිස්සෙක් මම. හම්බන්තොට ගැන නෙමෙයි මම කතා කරන්නේ. කොළඹත් එහෙමයි. එක වැරද්දක් තව වැරද්දකින් නිවැරදි වෙන්නේ නැහැ. මේ යම් පිරිසක් එකතු වෙලා මට පේන ආකාරයට මේ බොරු බයක් මවනවා. බය ඇතුළේ ඉර කරන්න උත්සාහ කරනවා මට පේන්නේ. අපේම කියලා දේශීය ආර්ථිකයක් මම හැමදාම කතා කරනවා. කාලෙන් කාලට ඔබතුමත් ඒ කියන බලවේගය සමග හිටගෙන පසුව විරුද්ධ වෙලා තියෙනවා යම් යම් ක්‍රියාමාර්ග නිසා ඉතිහාසයේ. කඳවුරකට හේතු වෙලා කඳවුර කරන ඕනම වැරදි වැඩක් හරි කියන්න හෝ කඳවුරකට විරුද්ධව කරන ඕනම හොඳ වැඩක් නරකයි කියන්න හෝ ඒ අපි ඉගෙන ගත්ත ආර්ථික දැක්ම නෙමෙයි. ඔබතුමාලගේ ව්‍යායාමය අවුරුදු ගාණක් ගිහිල්ලත් සාර්ථක වෙලා නැහැ. බලමු මේ වෙනකොට සාර්ථක කරගන්න තමයි උත්සාහ කරන්නේ. හැමදාම ඔබතුමාලගේ උත්සාහන් වතුර ගිහිලා තියෙනවා. දිගටම උත්සාහ කරමු. උත්සාහ 100ක් කරාම එකක් හරියයි. ඔබතුමා හිතනවා අවසන් මොහොතේ හරි කියන දේ අහයි කියලා. ඒක අනාගතයේ විසින් තීරණය කරන්න ආව දෙයක්. හිමිකම් නැති ඉඩම්වලට ඔප්පු ලබා දීම සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. තනමල්විල අලුත්වැය ප්‍රදේශයේ පැවති ජනපති ගම සමග පිළිසඳර වැඩසටහනේදී ජනාධිපතිවරයා සඳහන් කළේ ගැටලු निराකරණය වූ ඔප්පු 17000කට Taman අත්සන් කළ බවයි. ජනපති ගම සමග පිළිසඳර වැඩසටහනේ 8 වෙනි අදියර අද මොණරාගල දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වුණේ තනමල්විල අලුත්වැව කුකුල්කටුව වැව්තාවුල්ලේදී. මොණරාගල දිස්ත්‍රික්කයේ තනතුළු
සියලුම ආරක්ෂක අංශවල අපේ ගමකට ගියාම ජනතාව අතර තියෙන ප්‍රශ්න එහෙම නැත්නම් ඒවට තියෙන විසඳුම් ඒගොල්ලන්ගේ අදහස් නෙවෙයි සමහර වෙලාවට නිලධාරීන් එක දිහා බලන්නේ. සමහර වෙලාවට මහජන නියෝජිතයන් සහ නිලධාරීන් අතර ප්‍රශ්න තියෙනවා. සමහර වෙලාවට නිලධාරීන් සහ ජනතාව අතර ගැටුම් තියෙනවා. මේ තුන් කණ්ඩායමම එකට වැඩ කළොත් තමයි මේ ප්‍රශ්න විසඳන්න පුළුවන්. ඉතින් මෙතෙක් මම ගිය තැන්වලදී මම දැකපු විශාලම ගැටලුවක් තමයි ඉඩම් පිළිබඳ ප්‍රශ්න. මේ ඉඩම් වල අපි ප්‍රතිපත්තියක් අරගෙන තියෙනවා. ඉඩම් වල ඔප්පු ලබා දෙන්නේ ජනතාවට. මේ සතියේ ඔප්පු 14000ක් මම අත්සන් කරා. ඊළඟට පාරම්පරිකව භාවිතා කරපු ඉඩම් වනජීවී වනරක්ෂණ ප්‍රදේශවලට අයිති වෙලා ඒවා ගැනත් අපි තීරණයක් ගත්තා ඒගොල්ලන්ගේ ගොවිතැන කරන්නට අවස්ථාව දෙන්න කියලා. අපි ඌව පළාත් ඉංග්‍රීසි ගුරු විභාගය හා ප්‍රායෝගික පරීක්ෂණයේ සමත් උසස් ජාතික ඉංග්‍රීසි ඩිප්ලෝමාධාරීන් ඉංග්‍රීසි ගුරුවරියක් හැටියට එන්නද බලාපොරොත්තුව? ඔව් සර්. ඉංග්‍රීසියෙන් ප්‍රශ්න අහන්න. In 2019 we faced the English teaching exam. There are a lot of vacancies in this area, but we have not appointments, sir. හැම පාසලකටම වගේ මෙහි ඉංග්‍රීසි ගුරුවරු ඉන්නවද? තනමැලුල කලාපේ ඔක්කොම ඉන්නවා සර්. දැන් මෙතුමිය ඉන්ටර්විව් එකට ආවොත් පාස් වෙයිද? ඒක සර් සාපේක්ෂ වෙනවා. සර් අපිට ප්‍රැක්ටිකල් එකක් තිබුණා. ඔව්. ප්‍රැක්ටිකල් එකත් පාස්. බලන්න ඔයා දැන් කියන්නකෝ ඉංග්‍රීසියෙන් අර ඉස්සෙල්ලා කිව්වා වගේ මං ඉස්කෝලේ ගිහලා උගන්නන විදිහට සර්. මොනවා හරි කියන්නේ ඉංග්‍රීසියෙන්. අපිට බලන්න ඔයාට මොනවද මේ හුඟක් අය කියනවා ඉන්ටර්විව් එකට ගියා අපිව තේරුන්නේ නැහැ කියලා. තේරෙන්නේ නැති වෙන්න හේතුවක් ඇතිනේ. කෝස් එක කළා විතරක් මදි ඒක දියුණු කරගන්න ඕන. 2017 ඉඳලා අලුත්ව විද්‍යාලයේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ඉතාමත් උසස්. කොරෝනා හැදුණු මේ මාස කිහිපෙම මමම දැනට කම්ප්ලේන්ට් 7ක් යොමු කරලා තියෙනවා සර් සිග්නල් කණුවක් ගහලා දෙන්නේ කියලා. දැන් ගැහුවද ඒක? දැන් සර් එනවා කියලා ආච්චි නිසා ගැහුවා. ඒක තමයි එන්නේ. එතකොට අපිට ආරංචි වගේක් හම්බුණා ඒක දින දෙකකින් ආස් කර ගන්නවා නෑ නෑ නෑ. ස්ථිරව ඔබට පහසුකම ලැබෙනවා. ඒ අර විරුද්ධවාදී කරන බොරු කතා. මම මෝකොටන මංකඩ මහාවිද්‍යාලයේ ඔබතුමා දැක්කා සියසින්ම අපේ පාසලේ ක්‍රීඩා පිටිය තමයි අපිට දැනට තියෙන ගැටලු. හෙට වෙනකොට හමුදාවෙන් එනවා ඒ ක්‍රීඩා පිටිය හදන්න. ජනාධිපතිතුමනි මම ආචාර්ය වසන්ත වැලියංග මම කතා කරන්න විශේෂයෙන් කංසා පිළිබඳව මේ වෙනකොට කංසා ගොවීන්ට අපි කියන්නේ ජවාරංකාරයෝ කියලා. ඒ ජවාරංකාරයෝ වගා කරන කංසා තමයි ආයුර්වේදයට ගිහිල්ලා බෙහෙත් හදලා අපි බොන්නේ. එයාලට රෙජිස්ටර් වෙන්න පුළුවන් නම් ආයතනයක ඊට පස්සේ රජයෙන් ඇවිල්ලා ඒවා පිළිවෙලට කපාගෙන යනවා නම් මම කියනවා මේ කංසා පිළිබඳව විශේෂයෙන් අවධානය යොමු කරන්න කියලා. හොඳයි ඒකට ටිකක් පොලිසි ඩිසිෂන් එකක් ගන්න වෙනවනේ නේ. මේ 10 ජගල අබේ භූමිය ඇතුළත අපි දැන් ඉන්නේ. ඇයි දැන් මේකේ මේ තියෙන තත්ත්වය දිහා බැලුවම මේක තවත් අබේ භූමියක් හැටියට පවත්වාගෙන යන්නේ අවශ්‍යතාවය මොකද්ද? උඩවලවේ ජාතික උද්‍යානයත් බෝගහපට්ටිය රක්ෂිත කැලයත් අතර අලින්ගේ සංක්‍රමණ මාර්ගයක් විදිහට තියෙනවා. ඒ අනුව තමයි අපිට අවබෝධ වුණේ මේ කොටස අනිවාර්යෙන් අලින්ට තියෙන්න ඕන. දැන් කොහොමද අලින්ට තියන්නේ? දැන් මිනිස්සු පදිංචි වෙලා ඒක ප්‍රායෝගික නෑනේ. මේක ගැන සරලව බලන්න. අධිකරු ජනාධිපතිතුමනි මේක වේලියෝ ව්‍යාපෘතිය යටතේ අඳුනාගත්ත ප්‍රදේශයකුත් මේ පරිසර අධ්‍යයනය යටතේ. සර් වේලියෝ ව්‍යාපාරයේ ආරම්භ ඉඳලම දන්න මිනිහා මම. මේ වේලියෝ ව්‍යාපාරයේ සාක්ෂි දෙයක් දෙන්නවත් කිසිම තැනක මේක සඳහන් වෙලා නැහැ. තමුන්නාසල පුළුවන් නම් ඔප්පු කරන්න. සර් කොළඹ ඉඳගෙන මේක තීන්දුව කරේ. මේ ඉඩම් වල ඔප්පු තියන එක නිදහස් කරලා ආපහු ගසට් කරන්න. අපි ගොවිපහල් 350 400ක් විතර ඉන්නවා. මේ ප්‍රදේශයේ වැව් 4ක් තියෙනවා. කඩවර වැව හැදුවට පස්සේ ෆොරස්ට් එකකින් ඇවිල්ලා මේ වෙනකොට කඩවර වැවට ගල් දාලා තියෙනවා. ඔය කඩවර වැව කියන ප්‍රදේශයේ ආයින් කණු දාලා තියෙන ගොඩාක් ඉස්සෙල්ලා ඒ ප්‍රදේශයේ ඝන වනාන්තරය සහිත ප්‍රදේශයක්. ඒක වන ජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ප්‍රාදේශීය ලේකම්තුමා ගොඩාක් ආයතන වලින් ගිහිල්ලා ඒකාබද්ධ පරීක්ෂණයකුත් ඔතන කළා තියෙනවා. ඒ කිරීමෙන් පස්සේ තමයි ඔතන තවදුරටත් වගා කරන්න සුදුසු නැහැ. ඒක කැලයක් විදිහටම පවත්වාගෙන යන්න ඕනි කියලා යෝජනා කරලා තියෙන්නේ. ඔය බොරු කියන්නේ 2005 න් පස්සේ ගාල්ද මේ මෑත කාලෙක. බලලා ඒක මේ කළා දාන්න. ජනාධිපතිතුමා ආපු වෙලාවටවත් මේ ප්‍රශ්න විසඳ ගන්න දෙන්න අපිට. ඔය දැන්ට DCC එක විදිහට මේක යන්න එපා. අපි හරි වේදනාවෙන් ඉන්නේ. ජනාධිපතිතුමා ආවම ඔය ලෝක බොරුවක් නේ කියන්නේ. වැව හදලා වෙනවා අවුරුදු 15ක්. ගොවිතැන්වල වැව හදේ එන වැව හදනකොට විරුද්ධ වෙන්න තිබුණානේ. ව්‍යාපෘතිය කරනකොට ඒකෙන් සංවර්ධනය වන ඉඩම් ප්‍රමාණය හඳුනා ගන්නවා. නැත්තම් ව්‍යාපෘතියක් කළා වැඩක් නැහැනේ. එතකොට මේ හඳුනාගත්ත ඉඩම් ප්‍රමාණය ඒ ගොවියන් අතර බෙදලා දෙන්නට ඕන. ව්‍යාපෘතියක් කළා වගා කරන්නේ නැත්නම් ඉතින් වැඩක් නැහැ. ව්‍යාපෘතිය ඒවට ණය ගෙවනවනේ. කොවිඩ් මර්ධන කොවිෂීල්ඩ් එනත් කරන වැඩසටහන දෙවෙනි සියලු දිස්ත්‍රික්කවල අද ආරම්භ වුණා. ඒ අනුව සියලු දිස්ත්‍රික්කවල පිහිටි රෝහල්වල මෙන්ම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවල එන්නත් කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක වනවා.
දිවයිනේ සෙසු දිස්ත්‍රික්කයන් ආවරණය වන පරිදි සියලු රෝහල්වල සහ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලවල එන්නත් කිරීමේ කටයුතු අද පෙරවරුවේ ආරම්භ වුණා. ප්‍රමුඛතා ලයිස්තුවකට අනුව මෙම එන්නත් කිරීමේ කටයුතු සිදු කරන අතර කොවිඩ් මර්ධන කටයුතු වල නිරත ඉදිරිපෙළ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ 1,50,000කට ආසන්න නිලධාරීන්ට පළමු අදියරේදී එන්නත ලබා දෙනු ඇති. එමෙන්ම කොවිඩ් මර්ධන කටයුතු වල නිරතව සිටින 1,20,000කට ආසන්න පොලිස් සහ ත්‍රිවිධ හමුදා සමාජිකයින්ටද පළමු අදියරේදී කොවිෂීල්ඩ් එන්නත ලබා දීම නියමිතයි. මේ අතර කොවිෂීල්ඩ් එන්නත මගින් ශරීරය තුළ ඇතිවන ප්‍රතිශක්තිය සම්බන්ධයෙන් සොයා බැලීමට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. ඒ ප්‍රතිජීව විද්‍යා හා අණුක විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී මහාචාර්ය නිලිකා මලවිගේ මහත්මියගේ සහ ආසාත්මික හා සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්තර මහතාගේ ප්‍රධානත්වයෙන් එම පරීක්ෂණයේ ප්‍රතිඵල ඉදිරියේදී දැනුම් දීමට නියමිතයි. තව සති 4කින් දෙවෙනි මාත්‍රාව ලබා දෙනවා. ඒ සඳහා මාත්‍රාව අපි ළඟ තියෙනවා. හැමදාම ප්‍රධානයන් බලාපොරොත්තු වෙන්න බෑ. අතිගරු ජනාධිපතිතුමා පැහැදිලිව ඊයේ උපදෙස් දුන්නා. හැකි ඉක්මනට මිලදී ගැනීම කරන්න කියලා. ඒ අනුව SPC ආයතනය දැනටමත් ඒ කටයුතු කරගෙන යනවා. එන්නත් කරන්න අපි බලාපොරොත්තු වෙන මාර්තු පළවෙනි සතිය වෙනකොට මේ රටේ ජනගහනයට 60ට වැඩි අයගෙන් ආරම්භ කළා ඒ එන්නත් කටයුතු කරා. මේකේ පසු බලපෑමක් තියෙනව නේද? ඊයේ දවසේ කිසිම අතුරු ආබාධයක් වාර්තා වුණේ නැහැ. අතුරු ආබාධ ආවත් ඒ සඳහා පෙර සූදානම සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ තියෙනවා. ඒ නිසා කිසිම දෙයකට බිය විය යුතු නැහැ. පුද්ගලයන්ට මදසරු භාවයක් ඇති වෙනවා කියලා කියනවා මේකෙන්. එහෙම කිසිම මදසරු භාවයක් ඇති වෙන්නේ ඒක සම්පූර්ණ අමූලික බොරු. මෙරටින් වාර්තා වන කොවිඩ් මරණ සංඛ්‍යාව 300 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. ඒ ගත උදිනේ කොවිඩ් ආසාදනයෙන් සිදු වූ මරණ 8ක් වාර්තා වීමත් සමගයි. මේ අතර දෛනික ආසාදිතයින් 800 ඉක්ම වූ 6 වෙනි අවස්ථාවද වාර්තා වී තිබෙනවා. COVID-19 ආසාදිතයින් 406 දෙනෙකු අද දිනේ හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 62851ක් දක්වා ඉහළ ගියා. පුද්ගලයන් 879 දෙනෙකු අද සුවය ලැබීමත් සමග සුව වූ සංඛ්‍යාව සටහන් වන්නේ 56277ක් ලෙසයි. කොවිඩ් ආසාදිතයින් 859 දෙනෙකු ගත වූ දිනේදී හඳුනාගෙන තිබුණා. මෙය ආසාදිතයින් 800 ඉක්මවා වාර්තා වූ 6 වෙනි අවස්ථාවයි. ගෙවුණු දිනේදී හඳුනාගත් ආසාදිතයින් 859 දෙනාගෙන් 602 දෙනෙකුම වාර්තා වී තිබුණේ බස්නාහිර පළාතෙන් වීමත් විශේෂත්වයක්. දෛනිකව සාමාන්‍යයක් විදිහට රෝගීන් 750ක් වාර්තා වෙන තැනට ගමන් කරලා තියෙනවා. සමහර විට අපේ රෝග පාලන ක්‍රමවේදයන් අපි හරියට සමාලෝචනය කළේ නැත්නම් ඉදිරි සතිය වෙනකොට රෝගීන් 1000 මට්ටමට ළඟා වෙන්න තියෙන ඉඩකඩ අපිට බැහැර කරන්න බෑ. විශේෂයෙන්ම නුවරින් දෛනිකව රෝගීන් 50-60 වාර්තා වෙනවා. රත්නපුරෙන් කුරුණෑගලින් අපිට අසාමාන්‍ය ඉහළ රෝගීන් සංඛ්‍යාවක් පහුගිය දවස් කිහිපය ඇතුළත වාර්තා වුණා. දැන් පෙරේද දවස් වෙනකොට අපිට අනුරාධපුරයේ විශේෂ අවධානයක් මතුවලා තියෙනවා. සමහර හමුදා කඳවුරු ආශ්‍රිතව සහ මේ පුහුණු කඳවුරු ආශ්‍රිතව මේ රෝගීන් වාර්තා වුණ බව තමයි පිළිදරව් වුණේ. විශේෂ නිදහස් උත්සවයේ සම්බන්ධයෙන් අපි විශේෂ අවධානයක් යොමු කළා. ලංකාවේ විවිධ තැන්වලින් නිදහස් උත්සවයට බටපිරිස් එනවා, ඊගාවට පාසල් සිසුන් එනවා. ඉතින් ඒ නිසා මේ ආවේක්ෂණ කටයුතු විශේෂයෙන්ම විශේෂ සැලකිල්ලකින් අපි සිදු කළ යුතුයි කියලා අපි විශ්වාස කරනවා. මේ අතර නව කොවිඩ් මරණ 8ක් වාර්තා වීමත් සමග මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 305ක් දක්වා ඉහළ ගියා. එලෙස ජීවිතක්ෂයට පත් තිබුණේ පිළියන්දල ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි කාන්තාවක්, ගාල්ල ප්‍රදේශයේ පදිංචි 58 හැවිරිදි පුද්ගලයෙක්, සයින්දමරුදු ප්‍රදේශයේ පදිංචි 63 හැවිරිදි පුද්ගලයෙක්, කොළොන්නාවේ පදිංචි 65 හැවිරිදි පුද්ගලයෙක්, රත්නපුර පදිංචි 66 හැවිරිදි කාන්තාවක්, පානදුර පදිංචි 67 හැවිරිදි කාන්තාවක්, මොරටුවේ පදිංචි 80 හැවිරිදි පුද්ගලයෙක් සහ කළුතර පදිංචි 90 හැවිරිදි කාන්තාවක්. දෛනිකව සිද්ධ වෙන මරණ ගාන අපේ සාමාන්‍යයෙන් ඇවරේජ් තිබුණේ 3-4ක්. නමුත් පහුගිය දවස් දෙක ඇතුළත අපි දකිනවා රෝගීන් 7-8 දවසකට මරණයට පත්වීමේ ස්වභාවය. එතකොට ඒක යම් ඉදිරි අවදානම් සහගත තත්ත්වයක පෙර නිමිතිද කියන එක අපි හොඳින් අධ්‍යයනය කළ යුතුයි. නමුත් ඊයේ වෙච්ච මරණ 8න් 8ම කොළඹ නගර සභා සීමාවෙන් පිට. 8න් 5ක් කොළඹ දිස්ත්‍රික්කයෙන් එළිය. ඒ වගේම ඊයේ වෙච්ච මරණ වලින් 8න් 3ක් බස්නාහිර පළාතෙන් එළිය. එතකොට මේ කියවෙන්නේ රෝගීන් ගාන වගේම දැන් බස්නාහිරෙන් එළියට මරණ සංඛ්‍යාව ව්‍යාප්ත වීමට තියෙන ඉඩකඩ නෙමෙයිද මේ කියවෙන්නේ කියන එක අපි විශ්ලේෂණය කළා. ඒ සම්බන්ධයෙන් තීරණ ගත යුතුයි. මේ දක්වා මෙරටින් වාර්තා වන කොවිඩ් මරණ 305 අතරින් 292 දෙනෙකුම වාර්තා වන්නේ දෙවෙනි කොවිඩ් රැල්ලෙන්. එම 292 දෙනාගෙන් 137 දෙනෙකුම වයස අවුරුදු 71ට වැඩි පුද්ගලයන් වීමත් විශේෂත්වයක්. ඒ අනුව කොවිඩ් දෙවන රැල්ලේ ව්‍යාප්තියත් සමග වාර්තා වූ මරණ අතරින් 46.92%ක් වයස අවුරුදු 71ට වැඩි පුද්ගලයින්. මියගිය පිරිස අතරින් 23.63%ක් වයස අවුරුදු 61ත් 70ත් අතර පසුවන්නන්. 15.06%ක මරණ ප්‍රමාණයක් වාර්තා වී තිබුණේ අවුරුදු 51ත් 60ත් අතර වයස් කාණ්ඩයෙන්. ඒ අනුව වයස අවුරුදු 51ට අඩු පුද්ගලයින් ජීවිතක්ෂයට පත්වීම සටහන් වී තිබුණේ 14.39%ක් ලෙසයි.
ඉතින් ඉතාමත් වැදගත් වෙන්නේ වැඩිහිටියන්. ඒගොල්ලෝ මේ අවස්ථාවේදී මේ රෝගයට ඔරොත්තු දීමේ හැකියාව අඩු නිසා ආවරණයක් පැළඳීම, ඊට අමතරව මීටරයක දුරස්ථභාවය රඳා ගැනීම, ඒ වගේම නිතර අත සේදීම කියන මේ මූලික කරුණු සියල්ලම දීර්ඝකාලීනව පිළිපදින්න ඕනේ. මේ අතර පොල්ගස්සෝ පිට බෑතර ප්‍රදේශයේ පාසලක ගුරුවරියකට ඉකුත් 25 වනදා කොවිඩ් ආසාදනය වූ බව වාර්තා වීමෙන් පසු සිදු කළ PCR පරීක්ෂණ වලින් ඇගේ අවුරුදු 5ක දියණිය, සැමියා, මව, පියා, සහෝදරයන් දෙදෙනෙකු සහ සහෝදරියකට වෛරසය ආසාදිත බව තහවුරු වී තිබෙනවා. ඔවුන්ගෙන් තිදෙනෙක් ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය, කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ විභාග දෙපාර්තමේන්තුවේ නිලධාරීන්. වවුනියාව ත්‍රස්ත විමර්ශන ඒකකයේ පොලිස් නිලධාරීන් තිදෙනෙකුටද කොවිඩ් ආසාදනය වී ඇති බව හඳුනාගැනුණේ එම ඒකකයේ රඳවා සිටි සැකකරුවන් 16 දෙනෙකු ආසාදිතයින් බව තහවුරු වීමෙන් පසුයි. මේ අතර දින 56ක් පුරා මහනුවර මහයාව ප්‍රදේශයට පනවා තිබෙන සංචාරණ සීමා ලිහිල් කරන ලෙස ඉල්ලමින් ප්‍රදේශවාසීන් විරෝධතාවක නොතිබුණා. කොවිඩ් වසංගතයත් සමග වෛරසය ආසාදනය වූවන් නිරෝධායන මධ්‍යස්ථානවල රඳවා තබන්නේ ඔවුන්ගෙන් සමාජ ව්‍යාප්තිය අවම කිරීමට මෙන්ම ආසාදිත පුද්ගලයන්ට විශේෂ අවධානයක් ලබා දීමේ පහසුව වෙනුවෙන්. නමුත් එලෙස රඳවා තබන ඇතැම් නිරෝධායන මධ්‍යස්ථාන සැබවින්ම සුරක්ෂිතද? මෙරට කොවිඩ් ව්‍යාප්තියත් සමග නිරෝධායන මධ්‍යස්ථානයක් බවට පත් කළ එක් මධ්‍යස්ථානයක් වූයේ බඩකලපුවේ පිහිටි බැටික්ලෝ කැම්පස් පෞද්ගලික විශ්වවිද්‍යාලයයි. කෙසේ වෙතත් මේ වන විට එම නිරෝධායන මධ්‍යස්ථානයේ ගැටලු රැසක් උද්ගතව ඇති බවට එහි රඳවා සිටින පිරිස චෝදනා කරනවා. අදින ඇඳුම් ගෑම බිමන කන්න බෑ. ගල් ආපු දාසේ ඉඳලා බේත් ටිකක් නැහැ, කොත්තමල්ලි වතුර ටිකක් නැහැ, උණු වතුරු නැහැ. එහි වැසිකිලි පද්ධතියේ තත්වයයි මේ. ඊයේ හවසේ ඉඳලා টয়ලට් අයම වතුර නැහැ. ටැප් ඔක්කොම කැඩිලා, টয়ලට් වලවල් පිරීලා. නිරෝධායන මධ්‍යස්ථානයෙන් පිට කෙරෙන මල අපද්‍රව්‍ය රඳවන ගලිය උතුරා ගොස් ප්‍රදේශයේ ගම්මාන හරහා යන ඇල මාර්ගයකට එක්වන බවද මෙහි ප්‍රතිකාර ලබන පිරිස චෝදනා කරනවා. මේ තියෙන්නේ දැනච්චල වැස්සට එම පිරෙනවා. පිරෙනා පස්සේ මේ ඇල දිගේ තමයි යන්නේ. මේ ලොකු ඇලට යනවා. ලොකු ඇලට ගියාන් පස්සේ ඒ ඉන්න මිනිසුන්ට බෝ වෙනවා. මෙහි ප්‍රතිකාර ලබන පිරිස නගන තවත් චෝදනාවක් වන්නේ පරිශ්‍රයේ නිසි පිරිසිදු කිරීමක් සිදු නොවන බැවින් මැසි මදුරුවන් බෝවීම නිසා මේ වන විට Taman ඩෙන්ගු රෝගය වැළඳීමේ අවධානවලද මුහුණ දී සිටින බවයි. දැන් කොරෝනා කියලා අක්කන් ආවා. අපිට කොරෝනා තියෙනවද නැද්ද කියලා දන්නේ නැහැ. යනකොට නම් අපි වෙන ලෙඩක් අරන් යයි කියලා මට ගොඩක්ම සුවරයක් තියෙනවා. කොරෝනා ලෙඩ සුව කරන්න ඇවිල්ලා අපි ගෙදර යනකොට වෙන වෙන ලෙඩ අදාගෙන ගෙදර යන්න ඕනේ. බැටික්ලෝ කැම්පස් පරිශ්‍රයේ පවත්වාගෙන යන පූනානි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ අපද්‍රව්‍ය බැහැර කරන ස්ථානයට පැමිණෙන වන අලීන් ඒවා ආහාරයට ගන්නා ආකාරයද දැකගත හැකියි.